විජ්ජාචරණ සම්පන්න ගුණය. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත වන සේක. ඒ විද්‍යාචරණ සම්පත්තිය එක් බුද්ධ ගුණයකි. ඒ දෙය ඒ කරුණ නිවැරදි ලෙස දන්නා නුවණ විද්‍යා නම් වේ. ලෝකේහි අනේක විද්‍යා ඇත්තේය. එයින් මේ බුද්ධ ගුණ කතාවෙහි ගනු ලබන්නේ ආර්ය විද්‍යාවයි. එනම් සාමාන්‍ය ජනයාට විෂය නොවන බුද්ධ ආදී ආර්යයන්ට හා ඇතැම් උත්තම පුද්ගලයන්ට පමණක් විෂය වන චතුරාර්ය සත්‍ය ඇති සැටියට දැනගන්නා ඥානයයි. චතුරාර්ය සත්‍යයන් පැහැදිලි කොට කාමාදී ආශ්‍රවයන් ක්ෂය කොට නිවන් රසය මතු කර දෙන අරහත් මාර්ග ඥානය ප්‍රධාන ආර්ය විද්‍යාවයි. එය ඇති කර ගැනීමට උපකාර වන ඥානයන්ද ආර්ය විද්‍යා වශයෙන් ගත යුතු බැවින් ඒවාද ගෙන ඇතැම් සූත්‍රයක විද්‍යා 3ක්ද ඇතැම් සූත්‍රයක විද්‍යා 8ක් වශයෙන්ද දක්වා තිබේ. චරණ යනු පාදයට නමකි. ආර්ය විද්‍යාව ලැබීමට හා නිවන් ලැබීමට උපකාර වන සීලාදී ගුණධර්ම සමූහය නිර්වාණය කරා යාමට පයක් වන බැවින් ඒවාට චරණයයි කියනු ලැබේ. ත්‍රිශික්ෂාවෙන් සීල සමාධි දෙක චරණයට අයත්ය. ප්‍රඥාව විද්‍යාවයි. විද්‍යා චරණ දෙකින් පළමුවෙන් සම්පාදනය කළ යුත්තේ චරණයයි. චරණයේ නොපිහිටා චරණය නැතිව විද්‍යාව නොලැබිය හැකිය. ප්‍රතිපත්ති ක්‍රමය අනුව කියතහොත් චරණ විජ්ජා සම්පන්නෝ යයි චරණය මුලට තබා කිව යුතුය. විද්‍යාව මුලට තබා විජ්ජා චරණ සම්පන්නෝ යයි කියා තිබෙන්නේ කීම පහසුව සඳහාය. ද්වන්ද සමාසයේ අකුර අඩුපදය මුලට යොදා ගැනීම භාෂා රීතියයි. විජ්ජා චරණ සම්පන්න ගුණය බුද්ධ ගුණයක් වශයෙන් කියා ඇතත් එය ශ්‍රාවකයන්ටද සාධාරණ ගුණයකි. සියලුම ආර්ය ශ්‍රාවකයන්ට ඒ ප්‍රමාණයෙන් විද්‍යා චරණ සම්පත්තිය ඇත්තේය. එහෙත් ශ්‍රාවකයන්ගේ විජ්ජාචරණ සම්පත්තියට වඩා බුදුවරුන්ගේ විජ්ජාචරණ සම්පත්තිය බොහෝ උසස්ය. දීපංකර බුදුරදුන්ගේ කාලයේ පටන් බුදුවීම සඳහා සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බෝසතාණන් විසින් සම්පාදනය කළ පාරමිතා කුසලස්කන්ධය බුදුවරුන්ගේ චරණයයි. එබඳු චරණ සම්පත්තියක් ශ්‍රාවකයන්ට නැත. ඒ මහත් වූ චරණ සම්පත්තියෙන් ලද තථාගතයන් වහන්සේගේ විද්‍යා සම්පත්තියටද ශ්‍රාවකයන්ගේ විද්‍යාචරණ සම්පත්තියටද වඩා බොහෝ උසස්ය. තථාගතයන් වහන්සේගේ විද්‍යාචරණ සම්පත්තිය විශේෂයෙන් මතුවී පෙනෙන ගුණයක් වී ඇති බැවින් නවගුණ පාඨයට විජ්ජාචරණ සම්පන්නෝ යන පදය එකතු කර ඇත්තේය. අරහත් මාර්ග සංඛ්‍යාත ආර්ය විද්‍යාව නොලබා කාම ආදී ආශ්‍රවයන් ක්ෂය කොට නිවනට නොපැමිණිය හැකිය. පූර්ව භාග ප්‍රතිපත්තිය වූ චරණ සම්පත්තියෙන් තොරව ඒ විද්‍යාව නොලැබිය හැකිය. එබැවින් නිවනට පැමිණ දුක් කෙලවර කැමති සෑම දෙනා විසින්ම විද්‍යාචරණ සම්පාදනය කළ යුතුමය. අරහත්වය සඳහා පෙරම් පුරන කාලයේදීම විද්‍යා පක්ෂයට අයත් පාරමිතාවන් හා චරණ පක්ෂයට අයත් පාරමිතාවන් පිරිය යුතුය. චරණ පක්ෂයට අයත් පාරමිතා නම් දාන, සීල හා සමාධි භාවනාවයයි. විද්‍යා පක්ෂයට අයත් පාරමිතා නම්
ස්කන්ධ ආදී ධර්ම විභාග උගැනීම හා විදර්ශනා කිරීමයි. චරණ පක්ෂයට අයත් පාරමිතා පමණක් ඇතිවුන්ට ලෞතුරා බුදු කෙනෙකු හමු දහම් අසන්නට ලැබුණේ වී නමුත් අතීතයේ සම්පාදනය කළ විද්‍යා බීජය නැති බැවින් මගඵල නොලබන්නේය. බුදුන් දැක දහම් අසා මගඵල ලබා නිවන් දැකීමට නොසමත් වූවෝද ඉතා බොහෝය. අතීතයෙහි ස්කන්ධ ආදී ධර්ම උගෙන විදර්ශනා වඩා විද්‍යා බීජය සම්පාදනය කරගෙන ඇති සත්පුරුෂයන්ට බුදු කෙනෙකුගෙන් දහම් අසන්නට ලැබුණු විට ලෙහෙසියෙන්ම මගඵල ලැබෙන්නේය. විද්‍යාව තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබේ. අම්බට්ට සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාව දේශනා කර තිබේ. ත්‍රිවිද්‍යාව නම් 1. තමන්ගේද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාති පිළිවෙල නාම ගෝත්‍ර ආදී වශයෙන් දක්නා වූ పూర్වේ නිවාසානුස්මෘති ඥානයයි. 2. ඒ සුගති දුගති භවවලින් චුතව කර්මානුරූපව නැවත ඒ භවවල උපදිනා සත්වයන් දක්නා දිව්‍ය චක්කු ඥානය. 3. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් දැන කාමාදී ආශ්‍රවයන් ක්ෂය කර නිවන් රසය මතු කර දෙන අරහත් මාර්ග ඥානයයි. යන මේ ඥාන තුන ත්‍රිවිද්‍යාව වේ. දසබල කතාවෙහි එන 8 වන 9 වන 10 වන තථාගත බල වශයෙන් දැක්වෙන්නේද මේ විද්‍යා තුනමයි. මේ විද්‍යා තුන ඇතැම් සූත්‍රයක තථාගතයන් වහන්සේ විසින් ලැබූ අයුරු දක්වා තිබේ. ඇතැම් සූත්‍රයක ශ්‍රාවකයන් විසින් ලබා ගන්නා අයුරු දක්වා තිබේ. අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විජ්ජා ආදිගතා අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා මජ්ජිමේ යාමේ ဒ ුතියා විජ්ජා අධිගතා අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා පච්චිමේ යාමේ තතියං විජ්ජා අධිගතා යනාදීන් බයබේරව සූත්‍ර ආදියෙහි බ්‍රාහ්මණය මා විසින් රාත්‍රියේ ප්‍රථම යාමේදී මේ ප්‍රථම විද්‍යාව ලබන ලද්දේය. මධ්‍යම යාමේ ද්විතීය විද්‍යාව ලබන ලද්දේය. පශ්චිම යාමේ තෘතීය විද්‍යාව ලබන ලද්දේය. යයි තමන් වහන්සේගේ විද්‍යා සම්පත්තිය වදාරා තිබේ. එක් කලෙක තථාගතයන් වහන්සේ වේසාලී නගරය සමීපයේ මහ වනයේහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසන සේක්. ඒක පුණ්ඩරික නම් පිරිවැජි අසපුවට වැඩම කළසේක. එහි වෙසෙන වච්ච නම් පිරිවැජි තෙමේ තථාගතයන් වහන්සේ පිළිගෙන වඩා හිඳුවා පින්වත් ගෞතමයන් වහන්ස ශ්‍රමණ ගෞතමයෝ සර්වඥයෝය සියල්ල දන්නෝය. ඇවිදින සිටින නිදින හැම විටම සියල්ලම පෙනෙන ඥාන දර්ශනයක් උන්වහන්සේට ඇත යයි කියනු මා විසින් අසා ඇත්තේය. ගෞතමයන් වහන්ස ඔව්හු නුඹ වහන්සේ විසින් වදාරන ලද්දක් කියත්ද? නැතහොත් නුඹ වහන්සේට අවමන් කරනු සඳහා එසේ කියත්ද? දැයි විචාලේය. වච්චය ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙති. ඔව්හු අභූතයෙන් මට නිග්‍රහ කරන්නෝය යයි තථාගතයන් වහන්සේ වදාළසේක. පින්වත් ගෞතමයන් වහන්ස කෙසේ කියන්නෝ නුඹ වහන්සේ විසින් කියන ලද පරිදි කියන්නෝ දැයි වච්ච විචාලය. වච්චය ශ්‍රමණ ගෞතමයෝ ත්‍රිවිද්‍යා ඇත්තෝය
යයි කියන්නෝ මා විසින් කියන ලද්දක් කියන්නෝය මාහට අභූතයෙන් නින්දා නොකරන්නෝය යයි වදාරා තථාගතයන් වහන්සේට ඇති ත්‍රිවිද්‍යා වදාළසේක. මජ්ක්‍ධිම නිකාය තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රයෙන්. අම්බට්ඨ සූත්‍රයේහි අෂ්ට විද්‍යාව. අම්බට්ඨක සූත්‍රයේ අෂ්ට විද්‍යාව වදාරා තිබේ. එය අන් සූත්‍රයක නොදක්නා ලදී. ඒ කරුණු 8 සාමාන්‍ය ඵල සූත්‍රයේහි සාමාන්‍ය ඵල වශයෙන්ද එනම් පැවිද්දෙහි ප්‍රයෝජන වශයෙන්ද වදාරා ඇත. සාමාන්‍ය ඵල සූත්‍රාදී බොහෝ සූත්‍රවල ධර්මවල ශ්‍රාවකයන් විසින් ත්‍රිවිද්‍යාව සම්පාදනය කරන අයුරු වදාරා තිබේ. ඒ සූත්‍ර අනුව ත්‍රිවිද්‍යාව ශ්‍රාවකයන්ද තුල ඇති ගුණයක් බව කිය යුතුය. අම්බට්ඨ සූත්‍රයේ එන අෂ්ට විද්‍යාව මෙසේය. 1. විදර්ශනා ඥානය 2. මනෝමය 이르දි ඥානය 3. 이르දි විද ඥානය 4. දිව්‍ය සෝත ඥානය 5. පරචිත්ත විජානන ඥානය 6. పూర్වේ නිවාසානුස්සති ඥානය 7. දිව්‍ය චක්කු ඥානය 8. ආසවක්ඛ්‍ය ඥානය. මේ විද්‍යා 8 දේශනා කර තිබෙන්නේ සාමාන්‍ය ජනයා අනුව නොව අෂ්ට සමාපatti ලාභීන්ගේ වශයෙනි. විදර්ශනා ඥානය යනු නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ දක්නා ඥානයයි. මෙහි ප්‍රථම විද්‍යාව වශයෙන් අදහස් කරන විදර්ශනා ඥානය සාමාන්‍ය පුද්ගලයන් විසින් උගැනීමෙන් හා තරමක් භාවනාවෙහි යෙදීමෙන් ලබාගෙන ඇති දුබල විදර්ශනා ඥානයක් නොව මගඵල ලබා දීමට සමත් උසස් විදර්ශනා ඥානයයි. අෂ්ට සමාපත්තීන් උපදවා ඒවා තුදුස් ආකාරයකින් පුරුදු කොට වශීභාවය ලබාගත් යෝගාවචරයාගේ සිත චතුර්ථ ධානය සමාධියෙන් සමාහිතව සියලු උපක්ලේශ වලින් මිදී පිරිසිදු වූ කල්හි මනාකොට භාවිතා කිරීම නිසා මෘදු වූ කල්හි කර්මඤ්ඤ වූ කල්හි නිශ්චලව සිටි කල්හි යෝගාවචර තෙමේ ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා ඒ සිත මෙහෙයවයි. ඔහුගේ ඒ ශුද්ධ වූ සිතින් තමාගේ ආත්මභාවය බලන්නට එහි තතු විමසන්නට වන් කල්හි රූපකය විනිවිද පෙනෙන්නට වෙයි. එහි රූප වෙන් වී පෙනෙයි. ඒවා ඉපිද බිඳි බිඳී යන සැටි පෙනෙයි. මනවින් ඔප කොට මැද සිදුරු කොට හුයකින් අමුණා ඇති මාණික්යක් අත්ලෙහි තබා බලන්නෙකුට එය තුල ඇති හුය මනවින් පෙනෙන්නාක් මෙන් ඔහුට රූපකය තුල පවත්නා වූ ඔහුගේ සිතද මනවින් පෙනෙන්නට වෙයි. සිත ඉපිද බිඳි බිඳී යන සැටි පෙනෙන්නට වෙයි. සිත හා බැඳී උපන්නා වූ ස්පර්ශ වේදනා ආදී චෛතසික ධර්මයන්ද පෙනෙන්නට වෙයි. මේ විද්‍යා කතාවෙහි විදර්ශනා ඥානයයි කියනු ලබන විද්‍යාව එසේ නාම රූපයන් ඇසට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනෙන ඥානයයි. අෂ්ට සමාපatti විශේෂෙහි වසීභාවය ඇති කරගෙන සිත සකස් කරගත් යෝගාවචරයා හට තමන්ගේ කය තුල තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට කොපුවක තිබූ දෙයක් පිටතට ගන්නාක් මෙන් එය තමන්ගේ කයින් පිටතට ගත හැකිය. එසේ කරන්නා වූ චතුර්ථ ධාන
චිත්ත සම්ප්‍රයුක්ත ඥානය මනෝමය 이르දි නම් වූ ද්විතීය විද්‍යාවයි. සිත සකස් කරගත්තා වූ යෝගාවචරයා හට බොහෝ රූප නිර්මාණය කොට තමාටම බොහෝ දෙනුන්සේ පෙනී සිටිය හැකිය. බොහෝ දෙනෙකුන් සිට එකෙකු ද විය හැකිය. නොපෙනෙන තැන පෙනෙනසේ සිටිය හැකිය. පෙනෙන තැන නොපෙනෙනසේ සිටිය හැකිය. ප්‍රකාර බිත්ති පර්වත ඇති තැන්වලින් කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒවායේ නොගැටී යා හැකිය. දියෙහි මෙන් පොළොවෙහි ගිලීම මතුවීම කළ හැකිය. අහසෙහි පොළොවෙන් මෙන් ඉරියව් පැවැත්විය හැකිය. චන්ද්‍ර සූර්යයන් අතගෑ හැකිය. බ්‍රහ්මලෝකයේ දක්වා ලොයෙහි තමාගේ ඊශ්වරත්වය පැවැත්විය හැකිය. ඒවා කිරීමට සමත් වන චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රඥාව 이르දි විද ඥානය නම් වූ තෘතීය විද්‍යාවයි. චූලපන්තක තෙරුන් වහන්සේ චූලපන්තක තෙරුන් වහන්සේ බොහෝ දෙනෙකුන් වීමේ ප්‍රාතිහාර්ය කළහ. බුදුරදුන් දිවමන් කල්හි රජගහනුවර චූලපන්තක මහා පන්තක කියා සහෝදරයෝ දෙදෙනෙක් වූහ. ඔවුන්ගේ මහා පන්තක බුදුසස්නෙහි පැවිදිව අරහත්වයට පැමිණි ධ්‍යාන සුඛයෙන් හා ඵල සමාපatti සුඛයෙන් කල්යවන්නේ මේ සුවය චූලපන්තකටද ලබා දුනහොත් මැනවයි සිතා ඔහු චූලපන්තකයන් පැවිදි කළේය. ඉක්බිති මහා පන්තක තෙරුණුවෝ ඔහුට පහත ගාථාව පාඩම් කරවන්නට පටන් ගත්හ. පදුමං යථා කෝක නදං සුගන්ධං පතෝ සියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්සේ විරෝචමානං තපන්ත මාදිච්ච මිවවත්ත ලික්කේ. සාරමසක් පාඩම් කරවීමෙන්ද ඔහුගේ සිත්හි එය නොපිහිටියේය. එකල්හි තෙරුන් වහන්සේ සාරමසකට එක් ගාථාවක් පාඩම් කර ගැනීමටවත් සමත් නොවන ඔබට මේ ශාසනයේ පිහිටක් නොලැබිය හැකිය. ඔබ නැවතත් ගිහිගෙටම යන්න යයි කීය. ඒ කාලයේ සංඝයාට එන ආරාධනා පිළිගැනීම භාරව තිබුණේ මහා පන්ත තෙරුන් වහන්සේටය. එදින ජීවක වෛද්‍ය තෙමේ තෙරුන් වහන්සේ වෙත ගොස් බුදුරදුන් හා භික්ෂූන් 500ක් හෙට අපගේ නිවසට වැඩමවාගෙන එනුමැනවයි ආරාධනා කළේය. තෙරුන් වහන්සේ චුල්ලපන්තක හැර සෙසු භික්ෂූන් වෙනුවෙන් ආරාධනාව පිළිගනිමුයි කීය. ඒ අසා චුල්ලපන්තක භික්ෂු තෙමේ තෙරුන් වහන්සේ විසින් තමා සම්පූර්ණයෙන්ම හල බව දැන පසුදින උදෑසන සිවුරු හැර යන අදහසින් විහාරයෙන් නික්ම දොරටුහල සමීපයේ හඬමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු දිවසින් දැක එහි ගොස් කුමකට හඬන්නෙහිද ඇසූසේක. චුල්ලපන්තකය කාරණය සැලකලේය. එකල්හි තථාගතයන් වහන්සේ මහණ පාඩම් නොකළ හැකි පමණින් මාගේ ශාසනයෙහි අභව්‍ය නොවන්නේය යයි වදාරා ඔහු කැඳවාගෙන විහාරයට පිවිස රෙදි කඩක් මවා ඔහු අතට දී මහණ මේ රෙදි කඩගෙන තැනක වාඩි වී මෙය පිරිමදිමින් රාජෝ හරණං යයි සජ්ජායනා කරව යයි වදාළසේක.
ඔහු එසේ කරන කල්හි ක්‍රමයෙන් රෙදිකඩ දුර්වර්ණ විය. ඔහු එය දැක මේ වස්ත්‍රය කිලිටි වූයේ එහි දෝෂයකින් නොව මේ ශරීරයේ දෝෂයකින් යයි සිතා රෙදිකඩ ගැන සිතීම හැර පංචස්කන්ධයේ තතු සිතන්නට විය. ඔහුගේ විදර්ශනා ඥානය ක්‍රමයෙන් දියුණුව අනුලෝම ගෝත්‍ර භූ ඥානයන්ට ලං විය. එකල්හි තථාගතයන් වහන්සේ රාගෝ රාජෝ නව පන රේණු වුච්චති යනාදී ගාථා තුන ඔහුට ඇසෙනසේ වදාළසේක. තථාගතයන් ගාථා වදාරා අවසන් කරනු සමගම චූලපන්තක සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණිසේක. අරහත්වයට පැමිණීමෙන් පසුව ෂඩ් අභිඥාවෝද ඇති වූහ. පසුදින තථාගතයන් වහන්සේ සංඝයා හා ජීවකගේ නිවසට වැඩමකොට පැන වූ අසුනෙහි වැඩ සිටිසේක. උන්වහන්සේට පැන් පිළිගන්වා කැඳ පිරිනමන්නට සැරසුණු කල්හි තථාගතයන් වහන්සේ පාත්‍රය වැසූසේක. එකල්හි ජීවක කිමෙක්ද ස්වාමීනි යයි විචාලේය. විහාරයෙහි එක් භික්ෂු නමක් ඇත යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ජීවක වහා ගොස් ඒ භික්ෂූන් වහන්සේ වැඩමවාගෙන එවයයි මිනිසෙකු යැවීය. චූලපන්තක ස්ථවීරයෝ කලින් තමන් විහාරයෙන් බැහැර කළ සහෝදර තෙරණුවන්ට තමන්ගේ බලය දැක්වීම පිණිස විහාරය පුරා සිටින ලෙස භික්ෂූව නිර්මාණය කළහ. පුරුෂයා විහාරයට ගොස් එහි භික්ෂූන් පිරී සිටිනු දැක වහා ආපසු ගොස් ස්වාමීනි විහාරයේ භික්ෂූන් වහන්සේගෙන් පිරී ඇත්තේය. කැඳවාගෙන එන්නට ගිය හිමියන් වහන්සේ හඳුනාගත නොහැකිය යයි බුදුරදුන්ට සැලකරේය. නුඹ විහාරයට ගොස් පළමු හමුවන භික්ෂුවකගේ සිවුරු කොන අල්වාගෙන ශාස්ත්‍රූන් වහන්සේ ඔබ කැඳවති යයි කියව. භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළසේක. පුරුෂයා එහි ගොස් එසේ කළේය. එකල්හි විහාරය පිරී සිටි භික්ෂූහු අතුරුදහන් වූහ. පෙර ජාතිවලදී පින්කොට කරන ලද ප්‍රාර්ථනා ඇතියවුන්ටත් සමීප භවවලදී ධ්‍යාන අභිඥා උපදවා ඇති අයටත් පුරණ බෝධිසම්භාර ඇති මහා පුරුෂයන්ටත් සමාපatti විශේෂෙහි තුදුස් ආකාර පුහුණුව නොකලද ධ්‍යාන ලැබීමෙන් පසු අභිඥාද සිද්ධ වේ. චුල්ලපන්තක තෙරණුවෝ කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි මහානදම් පුරා ඇති කෙනෙකි. එබැවින් උන්වහන්සේට රහත් වූ දිනේදීම ඒ ප්‍රාතිහාර්ය කළ හැකි විය. අදිෂ්ඨානයෙන් මැවෙන රූප අදිෂ්ඨාන කළ කාලය ඉක්මීමෙන් ඉබේම අතුරුදහන් වේ. ඊට කලින් එකක වීමට වුවමනා නම් නැවතත් අවිඤ්ඤාපාදක ධානයට සමවැදී නැගිට එකතු වෙම්වා යයි අදිෂ්ඨාන කළ යුතුය. එසේ කළ කල්හි නිර්මිත රූප අතුරුදහන් වී එකෙක් බවට පත්වේ. ඒ බොහෝ දෙනෙකු වී සිට එකතු වීමේ 이르දියයි. තමා අඳුරෙහි සිටියේදී අන්‍යයන්ට පෙනෙනසේ සැලැස්වීම, බිත්ති ප්‍රාකාරාදීන් මුවා වී සිටින අන්‍යයන්ට පෙනෙන්නට සැලැස්වීම, දුර සිටින අයට පෙනෙන්නට සැලැස්වීම, අඳුරෙහි හෝ බිත්ති ආදියෙන් මුවා වී හෝ දුර සිටින්නවුන් තමාට පෙනෙනසේ කිරීම
අප්‍රකට දේ ප්‍රකට කිරීමේ 이르දියයි. දුර සිටින්නවුන්ට පෙනීමේ ප්‍රාතිහාර්ය භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොව අභිධර්මයේ දේශනා කර කාලයේ මුගලන් තෙරුන් වහන්සේ විසින් කර ඇත්තේය. යමා මහ පෙළහැර දක්නට රැස් වූ පිරිස බුදුරදුන් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එහි වස්විසූ පසු බුදුන් නොදක නොයන්නෙමුයි සිතා එහිම රැඳී සිටියහ. ඔවුහු මහා පවාරණයට සතියක් තිබියදී මුගලන් තෙරුන් වෙත එළඹ අපි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන දිනයක් දැනගන්නට කැමැත්තෙමුයි කීහ. එකල්හි මුගලන් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ගමනාගමන දෙක මහජනයාට පෙනෙනසේ අදිෂ්ඨාන කොට පොළොවෙහි ගැලී මහමෙර තුලින් තව්තිසා දෙව්ලොවට ගොස් ශාස්ත්‍රූන් වහන්සේගේ පාමුල මතු වී උන්වහන්සේට කාරණේ සැලකොට මිනිස් ලොවට නැවත වඩනා දිනය අසා අවුත් මහජනයාට දැන් වූහ. මිනිස් ලොව සිට තව්තිසා දෙව්ලොව දක්වා මුගලන් මහතෙරුන් වහන්සේගේ ගමනත් එහි සිට පෙරලා ඒමත් මහජනයාට පෙනින. තථාගතයන් වහන්සේ අභිධර්මය දේශනා කොට මිනිස් ලොවට වඩනා දිනෙහි උන්වහන්සේ වැඩම කිරීම සෑම දිනාටම පෙනෙන ලෙසත් දෙව් මිනිසුන්ට ඔවුනොවුන් පෙනෙන ලෙසත් කළසේක. තවද මේ ප්‍රාතිහාර්ය තරංගල වාසී ධම්මදින්න තෙරුන් වහන්සේ විසින් ද කළ බව විසුද්ධි මග්ගයේ සඳහන් කර තිබේ. උන්වහන්සේ තිස්ස මහා විහාරයේ චෛත්‍ය සමීපයේ හිඳ තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අපන්නකං පටිපදං පටිපන්නෝ හෝති යනාදීන් අපන්නක සූත්‍රයෙන් දහම් දෙසන සේක් වටාපත පොළවට හැරවූහ. අවීචිය දක්වා ලෝකය පෙනෙන්නට විය. නැවත අහස දෙසට වටාපත දිගු කළහ. බ්‍රහ්ම ලෝකය දක්වා ලෝකය පෙනෙන්නට විය. මෙසේ ලෝක විවරණය කොට නිරය බය හා ස්වර්ග සම්පත්තිය දක්වා දහම් දෙසෝ කල්හි එය ඇසූ බොහෝ දෙනා මගඵලද ලබා නිවන් දුටුවේය. සමීපයේ සිටියද නොපෙනීමේ ප්‍රාතිහාර්ය අන්ධකාර නිර්මාණ ආදියෙන් කරති. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සමීපයේ හුන් යසකුල පුත්‍රයා එහි පැමිණ ඔහුගේ පියාට යසකුල පුත්‍රයා නොපෙනෙන්නට සැලැස්වූහ. තවද තමන් වහන්සේ සමීපයේම සිටි දහසක් ඇමතියන් සහිත මහා කප්පින රජු එහි පැමිණ අනෝජාදේවි සහිත දහසක් ස්ත්‍රීන්ට එසේ නොපෙනෙන්නට සැලැස්වූහ. මිහිඳු මහරහතන් වහන්සේද ලක්දිව පළමුවෙන් වැඩම කළ දිනයේ තමන් වහන්සේ හා පැමිණි සෙස්සන් රජුට නොපෙනෙන්නට සැලැස්වීමෙන් ඒ ප්‍රාතිහාර්ය කළහ. බිත්ති ප්‍රාකාරාදියෙහි නොගැටි ඒවා ඇතිතැන් පසුකොට යාමේ ප්‍රාතිහාර්ය කරනු අභිඥාලාභීහු ආකාශ කසිනය පංචම ධානයෙන් නැගී සිට බිත්ති ආදිය ආකාශය වේවා යයි අදිෂ්ඨාන කෙරෙති. අදිෂ්ඨාන චිත්තය ඇතිවනු සමගම ඒ තැන් ආකාශය වෙයි. ඉන්පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන්වලින් යති. පොළොවෙහි ගැලීම මතුවීම කරන 이르දිමත් වූ ආපෝ කසින සමාපත්තියට සමවැදී නැගිට
මෙතෙක් තන්හි පොළව ජලය වේවායි අධිෂ්ඨාන කරති. ඒ සමගම පොළව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළව ජලය වන්නේ 이르දිමතාට පමණකි. සෙස්සන්ට එහි ජලයක් නැත. ඔවුනට පෙනෙන්නේ 이르දිමතා පොළොවෙහි ගැලෙන්නාක්සේය. මතුවන කල්හි පෙනෙන්නේද පොළොවෙන් මතුවන්නාක්සේය. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම, පීම, අත්පා සේදීම, භාජන ආදී වස්තුන් සේදීම යනාදියෙන් කැමැති දෙයක්ද කළ හැකිය. පොළව තෙල්, ගිතෙල්, පැණි ආදිය වන ලෙස 이르දිමතුන්ට නිර්මාණය කළ හැකිය. පොළොවෙහි මෙන් අහසෙහි ගමනාදී ඉරියව් පවත්වන 이르දිමත්හු පටිවිකසින සමාපත්තියෙන් නැගී තමාට උවමනා අහසේ පෙදෙස පොළොව වේවා යයි ඉටති. එකෙනෙහි අහස පොළොව වෙයි. ඔහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති, වාඩි වෙති, නිදති. සෙස්සන්ට ඒ පොළොව පෙනෙන්නේ නැත. ඔවුනට පෙනෙන්නේ 이르දිමතා අහසේම ගමන් කරන ලෙසයි. අහසෙහි නිදන ලෙසයි. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන 이르දිමත්හු පඨවි කසින ධානයෙන් නැගී ජලය පොළොව වේවා යයි අධිෂ්ඨාන කොට එසේ වූ පසු එය මත ගමන් කරති. හිර සඳ අතගෑමේ ප්‍රාතිහාර්ය කරන 이르දිමත්හු සඳ හෝ ඉර පිරිමදනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථ ධානයෙන් නැගී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේවා යයි ඥානයෙන් අධිෂ්ඨාන කරති. එකෙනෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේය. 이르දිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අතගාන්නාක් මෙන් හිර සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩිවනු කැමති නම් ඒවායේ වාඩි වෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්‍රාතිහාර්ය 이르දිමතුන් 100 දෙනෙකුට 1000 දෙනෙකුට වුවද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සූර්යයන්ට අමුත්තක් නොවේ. ඒවා එසේම අහසෙහි ගමන් කරමින් පවතී. 이르දිමතුන්ට චන්ද්‍ර සූර්යයන් වෙත ගොස් හෝ මෙහි සිට හෝ අතු දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය. 이르දිමත් පුද්ගලයාට අපාය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහිත වූ මේ මහා ලෝක ස්ව වශයෙන් පැවැත්විය හැකිය. දිව්‍ය ලෝකයට යනු කැමති නම් මිනිස් ලොව දිව්‍ය ලෝකයට ලං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම් මිනිස් ලොව බ්‍රහ්ම ලෝකයට ලං කළ හැකිය. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවටද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමා මහ පෙළහැර කොට දෙව්ලොවට වඩනාසේක් යුගන්ධර පර්වතය ලංකොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහමෙරු පර්වතය ලංකොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව්ලොවින් මිනිස් ලොවට වඩනා දිනෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දහවල් ආහාරය ගෙන 30 යොදුනක් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස සංකස්සය ශාවස්තියට ලංකොට එකිනෙහිම ඒ නගරයට පැමිණ වූහ.
ලක්දිව විසූ චූල සමුද්ද තෙරුන් වහන්සේ විසින් මේ 이르දිය කළ බව කියා තිබේ. දුර්භික්ෂ කාලයේදී එක් උදෑසනක චූල සමුද්ද තෙරුන් වහන්සේ වෙත භික්ෂුන් වහන්සේ 500ක් පැමිණියහ. තෙරණුවෝ ඒ මහ පිරිසට පිණ්ඩපාතය ලැබිය හැකි තැනක් බලන්නාහු. ලක්දිව කිසි තැනක නොදැක මුහුදින් එතර බලන්නාහු. පැලලුප් නුවර දැක ඒ භික්ෂූන් කැඳවාගෙන පොළව හකුළුවා සැනකින් පැලලුප් නුවරට පැමිණියහ. භික්ෂූහු ස්වාමීනි මේ කිනම් නගරයක් දැයි ඇසූහ. ඇවැත්නි පාටලී පුත්‍ර නගරයයි තෙරණුවෝ කීය. ස්වාමීනි පාටලී පුත්‍ර නගරය බොහෝ දුර නොවේද? යැයි භික්ෂූහු කීහ. ඇවැත්නි මහලු තෙරවරු දුර ලං කෙරෙති තෙරණුවෝ කීය. ස්වාමීනි මුහුද කොහිදැයි භික්ෂූහු කීය. ඇවැත්නි මග එක් කුඩා ඇලක් පසුකොට ආවෝ නොවෙත්තැයි තෙරණුවෝ කීය. තෙරණුවෝ ඇවැත්නි මහලු තෙරවරු මහත් දේද කුඩා කෙරෙති කීහ. ලක්දිව විසූ තිස්සගුත්ත නැමැති තෙරුන් වහන්සේද දමදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලං කරගෙන මෙහි සිටම වන්දනා කළ බව කියා තිබේ. සමීපය දුර කිරීම තථාගතයන් වහන්සේ විසින් අඟුලිමාල දමනයේදී කර තිබේ. උන්වහන්සේ 이르දි බලයෙන් සමීපය දුරු කළ බැවින් අඟුලිමාල හට හති වැටෙනතුරු දූවද තථාගතයන් වහන්සේට ලං විය නොහැකි විය. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ බොහෝ වූ දෙය ස්වල්ප කළහ. රජගහනුවර නැකත් කෙලියක් පවත්නා දිනයක 500ක් කුමාරිකාවෝ කැවුම්දගෙන නැකත් කෙලියට යන්නෝ තථාගතයන් වහන්සේ පිණුසිඟා වඩිනු දැක එසේ දැක්කද කිසිවක් දුන්නේ නැත. පසුව වඩිනා මහා කාශ්‍යප තෙරුන් වහන්සේ දැක අපේ හාමුදුරුව වඩිනවා යැයි සිතා හැමදෙනාම කැවුම්ගෙන උන්වහන්සේ වෙත ගියෝය. තෙරුන් වහන්සේ 500 දෙනෙකුන් විසින් දෙන බොහෝ වූ කැවුම් ස්වල්ප කොට තමන් වහන්සේගේ පාත්‍රයෙන් පිළිගත්හ. 500 දෙනෙකුන් දුන් කැවුම් සියල්ල එක් පාත්‍රයක් විය. තෙරුන් වහන්සේ කැවුම් පාත්‍රය තථාගතයන් වහන්සේට පිළිගැන්වූහ. මුගලන් මහතෙරුන් වහන්සේ විසින් රජගහනුවර සමීපයේ සක්කර නම් නියම් ගම මච්චරිය කෝසිය නැමැති සිටු දමනය කිරීමේ දීද කුඩා දෙය මහත් කිරීමේ ප්‍රාතිහාර්ය කර තිබේ. සිටුවරයා කුඩා කොට පිසවන කැවුම් උන්වහන්සේ 이르දි බලයෙන් මහත් කළහ. විස්තර කතාව ජාතක අටුවාවේ ඉල්ලීස ජාතකයෙන් දත හැකිය. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සතියක් නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැගිට දිලින්දෙකුට සංග්‍රහ කරනු පිණිස කාකවලිය නම් දුගියෙකුගේ ගෙදොර පිඩු පිණිස සිටිසේක. ඔහුගේ බිරිය සැමියා උදෙසා පිළියෙල කර තිබූ ඇඹුල් කැඳ තෙරුන් වහන්සේට පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ කැඳ පාත්‍රය ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ අතට පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් ඒ කැඳ පාත්‍රය මහා භික්ෂු සංඝයාට ප්‍රමාණවත් වන පරිදි වැඩි කළහ. කැඳ පාත්‍රය සියලු භික්ෂු සංඝයා හට සෑහින. 이르දිමතුන්ට ඕනෑම දෙයක් රන් රිදී මුතු මැණික් තෙල් ගිතෙල් මී හකුරු ආදී කැමති දෙයකට පරිවර්තනය කළ හැකිය. පිළින්ද වච්ච තෙරුණෝ ඒ ප්‍රාතිහාර්ය කළසේක.
උන්වහන්සේ දැරීකගේ හිස තන දරණුවක් පළඳවා එය රන්මල් මාලාවක් කළහ. බිම්බිසාර රජුගේ මාලිගාවද රත්රන් කරහ. විස්තර කතා පරාජිකා පාළියේ බේසජ්‍ය ශික්ෂාපද නිදානයෙන් දත යුතුය. මහා අනුල නම් 이르දිමත් තෙර නමක් ව්‍යංජන නැතිව බත් පමණක් පිණුසිඟා ලැබ ගං යූරක හිඳ වළඳන භික්ෂු පිරිසක් දැක ගඟදිය ගිතෙල් කොට සාමණේරයන්ට දැන්වීය. ඔවුහු ගඟින් භාජනවලට ගිතෙල් ගෙන දුන්හ. සෑමදෙනා වහන්සේම එදා 이르දි බලයෙන් නිර්මිත ගිතෙල් හා ආහාර වැළඳූහ. 이르දිමතුන්ට තමන්ගේ ශරීරයෙන් ගිනිදැල් පිට කිරීම, දුම් පිට කිරීම, ජලය පිට කිරීම, බර දෙය සැහැල්ලු කොට ගෙන යාම, වැසි සුළං ඇති කිරීම ආදී නොයෙක් දේ කළ හැකිය. මහක තෙරුන් වහන්සේගේ පුදුම පාතිහාරයක් සංයුක්ත නිකායේ චිත්ත සංයුක්තයේ සඳහන් වේ. මහක තෙරුන් වහන්සේ මච්චිකාසණ්ඩ නම් ගමට පැමිණි කලෙහි එහි වෙසෙන චිත්ත නම් ගෘහපතියා යම් කිසි 이르දි ප්‍රාතිහාර්යයක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේනම් ගෘහපතිය ඔබගේ උතුරු සළුව මේ පිලෙහි එලා එය මත වියලි තන ගොඩ ගසන්න යයි තෙරුන් වහන්සේ වදාළහ. චිත්ත ගෘහපති උන්වහන්සේ කී පරිදි කළේය. තෙරුන් වහන්සේ විහාරයට පිවිස දොර වසාගෙන යතුරු සිදුරෙන් ගිනි රොටුවක් යවා තනවලට ගිනි දැල්වූහ. තන ගින්නෙන් දැවී අලු විය. කිසිවක් නොවී උතුරු සළුව ඉතිරි විය. ගෘහපති උතුරු සළුව ගසා දමාගෙන මහත් පුදුමයට පැමිණ ස්වාමීනි, නුඹ වහන්සේ මේ මච්චිකාසණ්ඩේහිම වැඩවෙසෙනසේක්වා. මම නුඹ වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් සපයමි යයි කීය. ගෘහපතිය ඔබ යහපතක් කරන්නේ යයි තෙරුන් වහන්සේ වදාළසේක. උන්වහන්සේ සෙනසුන තැන්පත් කොට පාසියුරුගෙන මච්චිකාසණ්ඩයෙන් පිටත්ව ගියහ. නැවත කිසිවිටක මච්චිකාසණ්ඩයට නොපැමිණියහ. පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ තුන්ගව් පමණ ඇති මහ කළුගලක් පුළුන් පිඬක්සේ කොට පයින් අරගෙන රජගහනුවර අහසෙහි සත්වරක් සිසාරා ගිය බව දම්පියා අටුවාවෙහි යමක ප්‍රාතිහාර්ය වස්තුවෙහි දැක්වේ. තථාගතයන් වහන්සේ විසින් ඒ පුද්ගලයන් දමනය කරනු පිණිස කරන ලද බොහෝ ගණනක ප්‍රාතිහාර්යයන් බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත්තේය. ඒවායින් උසස්ම ප්‍රාතිහාර්ය යමක ප්‍රාතිහාර්යයි. එනම් එකවර ශරීරයෙන් ගිනි දිය දෙකම නිකුත් කිරීමයි. එය බුදුවරුන්ටමුත් ශ්‍රාවකයන් විසින් කළ නොහැකි ප්‍රාතිහාර්යකි. භාග්‍යවතුන් වහන්සේ විසින් බුදු වී 7 වන දිනෙහි දෙවියන්ගේ සැකදුරු කරනු පිණිස බෝධිය සමීපයේදී අහසට පැන නැග යමක ප්‍රාතිහාර්ය කළ බවත්, ඥාතීන් දමනය කරනු පිණිස වරක් එය කළ බවත්, තීර්ථකයන් දමනය කිරීමට වරක් එය කළ බවත් ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත්තේය. 이르දිමතුන්ට කය චිත්ත ගතික කොට වක්කල අතක් දිගු කරන්නාක් මෙන් සැනකින් බ්‍රහ්ම ලෝකයට වෝදයා හැකිය. චිත්තය කාය ගතික කොට
සෙමෙන් දෘශ්‍යමාන කයකින්ද කැමති තැනකට යා හැකිය. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල නොපෙනී ගොස් සිට රූපයක් නිර්මාණය කොට ඒ රූපයෙන් දෙවියන් හා කතා කළ හැකිය. තමන්ගේ රූපයෙන්මද සිට කතා කළ හැකිය. අන්‍ය සත්වයන් මැරෙන උපදින නමුත් මෙහි මරණයක් උපතක් නැත. මේ ලෝකය නිත්‍යයි. මෙයට උසස් තැනක් නැත කියා මිත්‍යා දෘෂ්ටියක් ගැන සිටි බකනම් බ්‍රහ්මයෙකු දමනය කිරීම පිණිස තථාගතයන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඉදිරියේ පෙනී සිට සාකච්ඡා කළහ. එහිම නොපෙනී සිට ඔවුන්ට ඇසෙනසේ පහත දේ සඳහන් කළේය. මජ්ක්‍ධිම නිකාය බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයෙන්. භවේ චාහං භයං දිස්වා භවංච විභවේසිනං භවං නාභි වදින් කිංචි නානි දිංච න උපාදියං. සිකී බුදුරදුන්ගේ අභිභූ නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට ගොස් බ්‍රහ්මයන්ට පෙනෙමින්ද නොපෙනෙමින්ද කයින් අඩක් පෙනෙනසේද සිට දහම් දෙසූසේක. උන්වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකයේ සිට පහත ගාථාව සඳහන් කළහ. සංයුත්ත නිකාය බ්‍රහ්ම සංයුත්තයෙන්. ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නාලාගරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති. මේ ගාථා දහසක් සක්වල ඇසෙනසේ දේශනය කළසේක. කුමාරවේස, රාජවේස, දේවවේස, ශක්‍රවේස, නාගවේස, සුපර්ණවේශ ආදී නොයෙක් වෙස්ද ඉර්ධිමතුන්ට ගත හැකිය. හස්ති, අස්ව, ගව ආදී නොයෙක් සත්ව රූප හා ගංගා, සමුද්‍ර, වෘක්ෂ, පර්වත ආදියද නිර්මාණය කළ හැකිය. මුගලන් මහතෙරුන් වහන්සේ නන්දෝපනන්ද දමනයේදී නාගවේශය හා ගුරුළු වේශය ගත් බව කියා තිබේ. මෙතකින් දක්වන ලද ප්‍රාතිහාරයන් සිදු කිරීමට සමත් චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත ඥානය ඉරිදිවිද ඥාන නම් වූ විද්‍යාවයි. අෂ්ට සමාපatti විශේෂයි වශීභාවය ඇති කරගෙන සිත පිරිසිදු බවට, මෘදු බවට, කර්මඤ්ඤ බවට පමුණවාගෙන ඇති ඉරිදිමත් පුද්ගලයා හට තමාගේ ඒ ශුද්ධ චිත්තය ශබ්දයන් ඇසීමට යොමු කළ කලෙහි අපේ කන්වලට නොඇසෙන ඊතා සියුම් ශබ්දද ඒ සිතට දැනෙන්නේය. දුර ශබ්දද ඊතා දුර වූ දෙව්ලොව, බඹලොව, පරසක්වල ශබ්දද ළඟ සිට අසන්නාක් මෙන් පිරිසිදු ලෙස දැනෙන්නේය. පියවි කනට නොඇසෙන සියුම් වූද දුර වූද ශබ්දයන් ඇසීමට සමත් වන ධානලාභීන්ගේ චතුර්ථ ධ්‍යාන ප්‍රඥාව දිව්‍ය ශෝත නම් වූ විද්‍යාවයි. බලවත් කුසල කර්මයෙන් උපන් දෙවියන්ගේ කන්වල ඒවා ඊතා යහපත් බැවින් මිනිස් කන්වලට නොඇසෙන ශබ්ද ඇසෙන්නේය. මේ ඥානය දිව කනක් වන බැවින් එයට දිව්‍ය ශෝත ඥාන යන නම ව්‍යවහාර කරනු ලැබේ. ධ්‍යාන ලබා සිත පිරිසුදු කරගත් පුද්ගලයාගේ ඒ යහපත් සිත අනුන්ගේ සිත් දැන ගැනීම සඳහා පරසන්තානයට යොමු කළ කලෙහි ඔහුගේ සිතට අනුන්ගේ සිත් දැනෙන්නට වන්නේය. අනුන් සිතන දේ ඔහුට කිය හැකි වන්නේය. සරාග චිත්ත, විතරාග චිත්ත, සදෝස චිත්ත, වීත දෝස චිත්ත, සම්මෝහ චිත්ත, වීත මෝහ චිත්තාදී වශයෙන් 16 ආකාරයකින් ඒ ඥානය
ඇතියන්ට පරසිත් දත හැකි වන්නේය. අනුන්ගේ සිත් දක්නා වූ ඒ නුවණ පරචිත්ත විජානන ඥානය නම් වූ විද්‍යාවයි. పూర్වේ නිවාසානුස්සති ඥානය, දිව්‍ය චක්කු ඥානය, ආශ්‍රවක්ෂය ඥානය යන විද්‍යා තුන ත්‍රිවිද්‍යා වශයෙන් කලින් විස්තර කරන ලදී. ඒ තුනද සමග විද්‍යා 8ක් වේ. ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝද ඒ අෂ්ට විද්‍යාවෙන් යුක්ත වෙයි. තථාගතයන් වහන්සේ ඊට උසස් ලෙසින් අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වෙයි.